අයිබෝන් සියලු දෙනාටම අද අපි 10 වෙනි ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය විෂය යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව කියන මාතෘකාව 20 වෙනි පිටුව. එතකොට මේ පාඩමට පිවිසෙන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව කියන පාඩමට උඩින් තියෙන ක්‍රියාකාරකම් 1.1 එක මම ආපහු මේ මතක් කරලා දෙන්න කියලා හිතුවා. ඒකීය රාජ්‍යයක හා සංධීය රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණ. මොකද සමහර ළමයි පොඩක් මේ කොටස පැහැදිලි මදි කියලා තියෙනවා. ඒක නිසා මම නැවතත් මේ ඒකීය රාජ්‍ය හා සංධීය රාජ්‍ය කියන එක පැහැදිලි කරන්නම්. ඒකීය රාජ්‍යයක් කියන්නේ රාජ්‍ය බලය එකම මධ්‍යම ආණ්ඩුවක් යටතේ පමණක් පවත්වාගෙන යන රාජ්‍යයන්. ඒ කියන්නේ මේ ලංකාවේ දැන් තියෙන පාර්ලිමේන්තු ක්‍රමය වගේ. එතකොට ලංකාවේ තියෙන්නේ එක පාර්ලිමේන්තුවක් නැත්නම් එක ව්‍යවස්ථාදායකයක් තියෙන්නේ. එතකොට ඒක තමයි අර කියන්නේ එකම මධ්‍යම ආණ්ඩුවක් යටතේ පමණක් පවත්වාගෙන යන රාජ්‍යයන් කියලා. එතකොට දැන් අපි සංධීය රාජ්‍ය කියන්නේ සංධීය රාජ්‍යයක් කියන එක මෙන්න මේ විදිහට කියන්නේ සංධීය රාජ්‍යයක් යනු රාජ්‍ය බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් මධ්‍යම ආණ්ඩුවක් හා ප්‍රාදේශීය ආණ්ඩු නැත්නම් ප්‍රාන්ත ආණ්ඩු අතර බෙදා හැර පාලනය කරනු ලබන ආණ්ඩුවක්. එතකොට දැන් අපි මේකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ඉන්දියාව. දැන් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා තමයි නරේන්ද්‍ර මෝදි මහත්මයා. එතකොට ඉන්දියාවේ තියෙනවා ප්‍රාන්ත ආණ්ඩු. දැන් උදාහරණ විදිහට තමිල්නාඩු ප්‍රාන්තය, කේරළය ප්‍රාන්තය, මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තය, උත්තර ප්‍රදේශ ප්‍රාන්තය. දැන් මේවා ප්‍රාදේශීය ආණ්ඩු. ඒවා පාලනය කරන්නේ මහා ඇමතිවරයෙක් යටතේ. එතකොට දැන් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ඉන්දියා අගමැතිවරයා යටතේ තියෙනවා. එතකොට ප්‍රාදේශීය ආණ්ඩු නැත්නම් ප්‍රාන්ත ආණ්ඩු වෙනම මහා ඇමතිවරයෙක් යටතේ පාලනය වෙනවා. එතකොට රාජ්‍ය බලය මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාදේශීය ආණ්ඩුව අතර බෙදාලා පාලනය කරන ක්‍රමයක්. එතකොට මේ ඒකීය රාජ්‍යයක ඊළඟ ලක්ෂණය තමයි මේ ඒකීය රාජ්‍යයක ව්‍යවස්ථාව ලිඛිත ව්‍යවස්ථාවක් වෙන්නත් පුළුවන්, අලිඛිත ව්‍යවස්ථාවක් වෙන්නත් පුළුවන්. ලිඛිත ව්‍යවස්ථාව කියන්නේ මේ ව්‍යවස්ථාව ලියලා තියෙන්නේ. අලිඛිත ව්‍යවස්ථාවක් කියන්නේ මේ ව්‍යවස්ථාව කටවචනෙන් තමයි මේ ඉස්සරහට පවත්වාගෙන යන්නේ. එතකොට ඒකීය රාජ්‍යයක ලිඛිත ව්‍යවස්ථාවක් තියෙන්නත් පුළුවන්, අලිඛිත ව්‍යවස්ථාවක් තියෙන්නත් පුළුවන්. හැබැයි සංධීය රාජ්‍යයකදී අනිවාර්යයෙන්ම ලිඛිත ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. මොකද හේතුව මේ දැන් මේ බලය බෙදා දෙනකොට දෙපක්ෂයටම අයිති බලතල ලැයිස්තුගත කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ඒවා ලියවෙන්න ඕනේ. මෙන්න මධ්‍යම ආණ්ඩුවට තියෙන බලතල මේවා, ප්‍රාන්ත ආණ්ඩුවට තියෙන බලතල මේවා, මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාදේශීය ආණ්ඩු වලට දෙකටම පොදු බලතල මේවා. ඒ විදිහට මේවා ලැයිස්තුගත කරන්න ඕනේ. ඉතින් ලැයිස්තුගත කරන්න නම් අත්‍යවශ්‍යයෙන්ම මේක ලිඛිත ව්‍යවස්ථාවක් වෙන්න ඕන සංධීය රාජ්‍යයකදී. ඊළඟට ඒකීය රාජ්‍ය ක්‍රමයකදී උත්තර මන්ත්‍රී මණ්ඩලයක් නැත්නම් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් අවශ්‍ය නොවේ. එතකොට සංධීය රාජ්‍යයකදී උත්තර මන්ත්‍රී මණ්ඩලය අනිවාර්ය අංගයකි.
එතකොට මේ උත්තර මන්ත්‍රී මණ්ඩලය නැත්නම් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය මේක මේ ලංකාවෙත් කාලයක් තිබුණා. 1947 ඉඳලා ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාවේ ව්‍යවස්ථාදායකය කොටස් දෙකකින් සමන්විත වුණා. මහජන ඡන්දයෙන් පත්වෙච්ච මහජන මන්ත්‍රී මණ්ඩලය සහ උත්තර මන්ත්‍රී මණ්ඩලය කියලා. එතකොට මේ උත්තර මන්ත්‍රී මණ්ඩලය තමයි මේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය කියලා කියන්නේ. එතකොට ලංකාවේ මේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණා 1947 ඉඳලා 1972 ජනරාජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනකල්. එතකොට මේ කාල සීමාව තුළ ලංකාවෙත් මේ උත්තර මන්ත්‍රී මණ්ඩලය ක්‍රියාත්මක වුණා. එතකොට ලංකාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ හිටියේ සමාජිකයෝ 30 දෙනයි. එයින් 15 දෙනෙක් මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දයෙන් තෝරගත්තා. ඉතුරු 15 දෙනා අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කළා. එතකොට දැන් මේ සංධීය රාජ්‍යවලදී ප්‍රාන්ත ආණ්ඩු තියෙන්නේ. එතකොට මේ ප්‍රාන්ත ආණ්ඩුවල හැම එකකම ජනගහනය සමාන වෙන්නේ නැහැ. සමහර ප්‍රාන්ත විශාල ප්‍රාන්ත. සමහර ප්‍රාන්ත ඒ විශාල ප්‍රාන්ත වලින් භාගයක් වගේ. ඉතින් අර ජනගහනයත් එක්ක බලනකොට ඒ ජනගහනයට අනුව තමයි සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලයට සමාජිකයන් පත් කරලා තියෙන්නේ. දැන් සමහර විශාල ප්‍රාන්ත වලින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලයට සමාජිකයෝ 4 දෙනෙක් විතර පත් වෙනවා. තවත් සමහර ප්‍රාන්ත වලින් කුඩා ප්‍රාන්ත වලින් උත්තර මන්ත්‍රී මණ්ඩලයට සමාජිකයෝ දෙන්නෙක් විතර පත් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි සංධීය රාජ්‍යවල මේ උත්තර මන්ත්‍රී මණ්ඩලය පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ තියෙන වැදගත්කම තමයි පොදුවේ රටට සහ ජනතාවට අනර්ථකාරී අනපනත් සම්මත වෙනවා නම් මේ කියන්නේ ව්‍යවස්ථාදායකේ ඒ වගේ අනපනත් සම්මත වෙන්න යනවා නම් මේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට පුළුවන් විරුද්ධ වෙලා ඒවා ක්‍රියාත්මක වෙන එක වළක්වන්න. එතකොට ඕක තමයි අර ඒකීය රාජ්‍ය සහ සංධීය රාජ්‍ය කියන දෙකේ වෙනස්කම. දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් ලංකාවේ ඒකීය රාජ්‍යයක්. එතකොට ලංකාවේ මේ පළාත් සභාවක් ක්‍රියාත්මක වෙනවනේ. එතකොට මේ පළාත් සභාව අර ඉන්දියාවේ ප්‍රාන්තවලට සමානද කියලා. ඒක මේ සමාන වෙන්නේ නැහැ. දැන් ලංකාවේ පළාත් සභාව කියන එක සංධීය ලක්ෂණයක් නෙමෙයි. ඒක නිසා අර සංධීය රාජ්‍යවල තියෙන ප්‍රාන්ත ආණ්ඩු එක්ක මේ ලංකාවේ පළාත් සභාව සමාන කරන්න බෑ. පළාත් පාලන ආයතන වලට දීලා තියෙන්නේ తాවකාලික බලයක්. අවසාන ස්ථීර බලය තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. ඒක නිසා ඔය ලංකාවේ ක්‍රියාත්මක වෙන පළාත් සභා ක්‍රමය ඒක ඇවිල්ලා සංධීය ලක්ෂණයක් නෙමෙයි. දැන් අපි කතා කරගමු මේ ආණ්ඩුව නැත්නම් ගවර්න්මන්ට්. එතකොට මේ ආණ්ඩුව කියන්නේ රාජ්‍යයේ කැමැත්ත හා මහජන අපේක්ෂා ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන නියෝජිතයා. දැන් රාජ්‍ය කියන එක ස්ථිර දෙයක්. රාජ්‍ය වෙනස් වෙන්නේ නැහැ. රාජ්‍ය සදාකාලෙටම එකම රාජ්‍යය. නමුත් කාලෙන් කාලෙට මේ පාලන කරන කණ්ඩායම් වෙනස් වෙනවා. එතකොට මේ පාලනය කරන කණ්ඩායම් තමයි මේ අපි ආණ්ඩුව කියන්නේ. එතකොට රාජ්‍යයේ කැමැත්ත හා මහජන අපේක්ෂා ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන නියෝජිතයා ආණ්ඩුව ලෙස හඳුන්වන්න පුළුවන්.
එතකොට මේ ආණ්ඩුවක් තෝරගන්නේ කොහොමද? දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ අවුරුදු 5කට සැරයක් පවත්වනවා මැතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක්. එතකොට මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතාවගේ බහුතර කැමැත්තෙන් තෝරා ගන්නා පක්ෂය නැත්නම් කණ්ඩායම තමයි අපි ආණ්ඩුව විදියට සලකන්නේ. එතකොට මේ මැතිවරණවලදී මේ මිනිසුන්ගේ මේ මහජන මතය අනුව මේ ආණ්ඩුව කියන එක වරින් වර වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ලංකාවේ මේ ආණ්ඩුවල ඉතිහාසය ගත්තොත් 1947 පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් පිහිටෙව්වේ එක්සත් ජාතික පක්ෂය. ඊළඟට 1952 දෙවනි මහා මැතිවරණයෙන් ආසන 54ක් ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් පිහිටෙව්වේ එක්සත් ජාතික පක්ෂය. එතකොට 1956 දී එක්සත් ජාතික පක්ෂය ආසන 7කට අඩු කරලා බලයට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ. එතකොට මහජන එක්සත් පෙරමුණට ආසන 51ක් තිබුණා. ඊළඟට 1960 ඡන්ද දෙකක් තිබුණා. 1960 මාර්තු ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා. නමුත් රාජාසන කතාවේදී තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවලා ඒකට ඡන්ද විමසන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ රජය පරාජයට පත් වුණා. ඒක නිසා පළවෙනි සැරේට එකම අවුරුද්දේ තවත් මැතිවරණයක් තියන්න සිද්ධ වුණා. ඒ 1960 ජූලි මැතිවරණය. එතකොට 1960 ජූලි මැතිවරණයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් ඇති වුණා. ඊළඟට 1965 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ පරාජයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂය රජයක් පිහිටෙව්වා ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊළඟට 1970 මැතිවරණයෙන් නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් ජයග්‍රහණය කෙරුවා. ඊට පස්සේ ඒ අය 1972 දී අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වලා දුන්නා. 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඊට පස්සේ ඒගොල්ලෝ මේ අර පාර්ලිමේන්තුව කියන වචනෙත් වෙනස් කරලා අලුත් ව්‍යවස්ථාදායක සභාවක් ඇති කළා ජාතික රාජ්‍ය සභාව කියලා. එතකොට ජාතික රාජ්‍ය සභාවේ කාලය අවුරුදු 6ක් විදියට කියලා තිබුණා. නමුත් විරුද්ධ පක්ෂයේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදියට 1977 දී නැවත මැතිවරණයක් පවත්වන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයට සිද්ධ වුණා. 1977 මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පක්ෂය සමස්ත ආසන 168න් ආසන 140ක් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තු බලය ලබා ගත්තා. එතකොට මේ ආණ්ඩු බලය කියන එක මේ පක්ෂ දෙකක් අතර දෝලනය වීමක් තමයි අපි මේ දැක්කේ. කොහොම හරි මේ මහජනතාව තමන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්න මේ ආණ්ඩුව මෙන්න මේ කොටස් වලින් තමයි සමන්විත වෙන්නේ. පළවෙනි එක ව්‍යවස්ථාදායකය. ඊළඟ එක විධායකය. ඊළඟ එක අධිකරණය. එතකොට ආණ්ඩුවක් කියපුවම ආණ්ඩුව කොටස් තුනකින් සමන්විත වෙනවා.
ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය. ව්‍යවස්ථාදායකය නීති පනවනවා. විධායකය නීති ක්‍රියාත්මක කරනවා. එතකොට අධිකරණය කරන්නේ යුක්තිය පසිඳලීම. එතකොට අපි දැන් බලමු මේ එක් ආයතන වලින් කෙරෙන කාර්යයන් මොනවද කියලා. දැන් ව්‍යවස්ථාදායකය නැත්නම් ලෙජිස්ලේචර්. එතකොට මේ ව්‍යවස්ථාදායකයට නිශ්චිත කාල සීමාවක් සඳහා නියෝජිතයන් පත් කරගන්නේ මැතිවරණයක් පවත්වලා. එතකොට මැතිවරණය මගින් සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ව්‍යවස්ථාදායක මණ්ඩලයට නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සිදු කරනවා. එතකොට මේ ව්‍යවස්ථාදායකේ කාර්යයන් තමා නීති සම්මත කිරීම, ඊළඟට රජයේ මුදල් පාලනය සහ විධායකයේ පාලනය කිරීම. එතකොට ඊළඟට අපි කතා කරමු විධායකය. විධායකය තමයි ව්‍යවස්ථාදායකය මගින් පනවන නීති ක්‍රියාවට නංවන ආයතනය. එතකොට මේ මණ්ඩලයට නියෝජිතයන් පත් කරගන්න ආකාරය ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය මත තමයි තීරණය වෙන්නේ. එතකොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකදී දැන් ලංකාවේ 1947 ඉඳලා 1977 දක්වා ක්‍රියාත්මක වුණේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. එතකොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකදී විධායක බලය ක්‍රියාත්මක කරන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ඒ කියන්නේ මහා මැතිවරණයකදී ව්‍යවස්ථාදායකයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්න පක්ෂය තියෙන්නේ. එතකොට මේ පක්ෂයේ නායකයා තමයි බොහෝ වෙලාවට අග්‍රාමාත්‍යවරයා විදියට දිවුරුම් දෙන්නේ. එතකොට මේ අග්‍රාමාත්‍යවරයා විදියට දිවුරුම් දුන්නු ඒ පක්ෂ නායකයා මොකද කරන්නේ? ඒ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ മന്ത്രിවරුන් අතරින් යම් යම් දක්ෂතා තියෙන පුද්ගලයන් අතරින් කණ්ඩායමක් තෝරගන්නවා කැබිනට් මණ්ඩලය නැත්තම් අමාත්‍යවරුන් විදියට. එතකොට මේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියන කණ්ඩායම. දැන් ලංකාවේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන විධායකයා ඇවිල්ලා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නෙමෙයි. දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ අර 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලංකාවට හඳුන්වලා දුන්නා විධායක ජනාධිපති ක්‍රමය. එතකොට දැන් ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. එතකොට මේ ජනාධිපතිවරයා තමයි විධායකයේ ප්‍රධානියා. එතකොට මේ ජනාධිපතිවරයා පත් වෙන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් නෙමෙයි. ජනාධිපතිවරයා පත් කරගන්නේ වෙනම පවත්වන ජනාධිපතිවරණයකින්. එතකොට විධායකය කියපුවම සමහර රටවල් වල අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විධායක බලය ක්‍රියාත්මක කරනවා. දැන් ලංකාවේ ජනාධිපතිවරයා විසින් විධායක බලය ක්‍රියාත්මක කරනු ලබනවා. ඊළඟට අපි කතා කරමු අධිකරණය. අධිකරණය. එතකොට මේ ව්‍යවස්ථාදායකයන් පනවනවා නීති. එතකොට මේ නීති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටලු निराකරණය කරන්නේ මේ අධිකරණයෙන්. එතකොට අධිකරණයෙන් ඉෂ්ට වෙන ප්‍රධාන කාර්යය තමයි යුක්තිය පසිදලීම. එතකොට ඊට අමතරව පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීම,
ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එතකොට සංධීය රාජ්‍යයන්ගේ ගත්තොත් ওই මධ්‍යම ආණ්ඩු ප්‍රාන්ත ආණ්ඩු අතර යම් යම් ගැටලු ඇති වෙනවා. එතකොට මේ ගැටලු निराකරණය කරන්නේ ඉහළ අධිකරණයෙන්. එතකොට මේ ඉහළ අධිකරණ වලට විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් තෝරාපත් කර ගැනීමේ විධිවිධාන ඇතුළත් වෙලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. ඊළඟට අපි කතා කරමු මේ ආණ්ඩු ක්‍රමවල ස්වරූපය. දැන් මේ කාලේ දැන් ලෝකේ විවිධ රටවල් ගත්තාම මේ රටවල් වල අපිට දකින්න පුළුවන් ආණ්ඩු ක්‍රම දෙකක්. එකක් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය, අනිත් එක ජනාධිපති ආණ්ඩු ක්‍රමය. දැන් එතකොට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය. දැන් අපි කතා කරලා බලමු මේ මොකක්ද මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. නැත්නම් පාර්ලිමෙන්ටරි ගවර්න්මන්ට්. එතකොට මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කියන්නේ ජනතාව විසින් නිශ්චිත කාල සීමාවක් අවුරුදු 5කට හෝ 6කට තෝරාපත් කරගන්න නියෝජිතයන්ගෙන් සමන්විත වෙච්ච පාර්ලිමේන්තුවක්. එතකොට මේ පාර්ලිමේන්තුව තුලින්ම පත්වෙච්ච විධායකයන්. මම කලින් කිව්වේ බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න බහුතර බලය ලබා ගන්නා පක්ෂයේ නායකයා තමයි බොහෝ විට මේ විධායක අගමැතිවරයා වන්නේ. එතකොට පාර්ලිමේන්තුව තුළින් තේරීපත් වූ විධායකයින්ද ස්වාධීන අධිකරණයකින්ද සමන්විත ආණ්ඩු ක්‍රමයකට තමයි අපි කියන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කියලා. එතකොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුළ විධායකයේ තේරීපත් වෙන්නේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙන නියෝජිතයන්ගෙන්මයි. ඒ කියන්නේ අර පාර්ලිමේන්තුවට තේරීපත් වෙන කියන්නේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත්තු පක්ෂයේ කෙනෙක් තමයි අග්‍රාමාත්‍යවරයා විදියට පත් වෙන්නේ. එතකොට ඒ අග්‍රාමාත්‍යවරයා තමයි අර කැබිනට් ඇමති මණ්ඩලය පත් කරන්නේ. එතකොට දැන් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු සහ අග්‍රාමාත්‍යවරයා මේ සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවට පත්වෙච්ච මන්ත්‍රීවරු. ඉතින් ඒ නිසා මේ විධායකය කෙලින්ම පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. එතකොට මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියන්නේ දැන් මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. ඒක නිසා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට කියනවා වගවීමේ ආණ්ඩු ක්‍රමයක් කියලා. එතකොට අග්‍රාමාත්‍යවරයයි ඔහුගේ කැබිනට් මණ්ඩලයයි පාර්ලිමේන්තුවට සාමූහිකව වගවීමට බැඳී ඉන්නවා. එතකොට මේ ක්‍රියාවලිය වෙනස් වෙන ඕනෙම වෙලාවක මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා ආණ්ඩුව පරාද දණ්ඩ ව්‍යවස්ථාදායක මණ්ඩලයට හැකියාව තියෙනවා. එතකොට මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ ඇතුලේ නාමික විධායකයක් හා දේශපාලන විධායකයක් කියලා අංග දෙකක් තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ දැන් ලංකාවේ 1947 ඉඳලා 1977 වෙනකල් මේ ක්‍රියාත්මක වුණේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්. එතකොට මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේදී
1947 ඉඳලා 1972 දක්වා ලංකාවේ නාමික විධායකය බවට පත් වුණේ අග්‍රාණ්ඩුකාරවරයා. ඒ කියන්නේ දැන් 1947 දී මේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වුණේ. එතකොට සෝල්බරි ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා ලංකාවේ විධායක බලතල තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා අතේ. එතකොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය 1947 ක්‍රියාත්මක වෙනකොට මේ විධායක බලතල අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අතට මාරු වුණා. ඒ මාරු වුණාට පස්සේ අර ආණ්ඩුකාරවරයා කියන තනතුර වෙනුවට 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනකොට අලුතෙන් තනතුරක් ඇති කළා අග්‍රාණ්ඩුකාරවරයා කියලා. එතකොට මේ අග්‍රාණ්ඩුකාරවරයා තමයි නාමික විධායකයෙ බවට පත් වුණේ. දැන් මේ ඕගලන්ට විස්තර කරන්නේ අර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ඇතුලේ නාමික විධායකයක් හා දේශපාලන විධායකයක් කියලා අංග දෙකක් තියෙනවා. එතකොට 1947 ඉඳලා 1972 දක්වා ලංකාවේ නාමික විධායකය වුණේ අග්‍රාණ්ඩුකාරවරයා. එතකොට මේ අග්‍රාණ්ඩුකාරවරයා නියෝජනය කළේ එංගලන්තයේ මහරැජිනව. එතකොට පළවෙනි අග්‍රාණ්ඩුකාරවරයා ඉංග්‍රීසි ජාතිකයෙක්. ඒ කියන්නේ ලංකාවේ අවසාන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි සර් හෙන්රි මන්ක් මේසන් මුවර් මහත්මයා. සර් හෙන්රි මන්ක් මේසන් මුවර්. එතකොට මේ හෙන්රි මන්ක් මේසන් මුවර් මහත්මයා තමයි 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනකොට අර ආණ්ඩුකාරයා කියන තනතුර අග්‍රාණ්ඩුකාරවරයා විදියට වෙනස් වුණානේ. එතකොට අවසාන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාම තමයි පළවෙනි අග්‍රාණ්ඩුකාරවරයා බවට පත් වුණේ. එතකොට ලංකාවේ දෙවනි අග්‍රාණ්ඩුකාරවරයා වුණේ සෝල්බරි සාමිවරයා. ඊළඟට ලංකාවේ තුන්වෙනි අග්‍රාණ්ඩුකාරවරයා වුණේ සර් ඔලිවර් ගුණතිලක මහත්මයා. ඊළඟ අග්‍රාණ්ඩුකාරවරයා වුණේ විලියම් ගොපල්ලෝ මැතිතුමා. එතකොට 1972 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වලා දුන්නා 1972 ජනරජ ව්‍යවස්ථාව කියලා. ඒ ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණේ 1972 මැයි 22 වෙනිදා ඉඳලා. එතනදී දැන් අර මෙච්චර කල් ලංකාවේ නාමික විධායකය කියලා කිව්වේ අග්‍රාණ්ඩුකාරවරයා ඒ තනතුර වෙනස් වුණා නාමික ජනාධිපතිවරයෙකුට. ඒ කියන්නේ අග්‍රාණ්ඩුකාරවරයෙක් වෙනුවට ජනරජ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයෙක් හඳුන්වලා දුන්නා. හැබැයි ඒ ජනාධිපතිවරයාට මේ දැන් වර්තමානයේ වගේ විධායක බලතල නැහැ. ඒ ජනාධිපතිවරයා නාමික විධායකයා. එතකොට ලංකාවේ පළවෙනි නාමික විධායක ජනාධිපතිවරයා වුණේ විලියම් ගොපල්ලෝ මැතිතුමා. ඒ කියන්නේ ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරවරයා. එතකොට ඕක තමයි අර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ නාමික විධායකය හා දේශපාලන විධායකය කියන අංග දෙකක් තියෙනවා කිව්වේ. එතකොට දැන් අපි ගත්තොත් එංගලන්තයේදී නාමික විධායකය වෙන්නේ එංගලන්තයේ මහරැජින. එතකොට එංගලන්තයේ දේශපාලන විධායකය වෙන්නේ ඒ කාලෙට බලයේ ඉන්න පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා. එතකොට දැන් එංගලන්තයේදී නම් නාමික විධායකය කියන එක එංගලන්තයේ රජතුමා හෝ රැජින එක සම්ප්‍රදායක්. එතකොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක දේශපාලන විධායකය වෙන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නැත්නම් අමාත්‍ය මණ්ඩලය. ඊළඟට අපි කතා කරමු මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ.
එතකොට පළවෙනි ලක්ෂණය තමයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක නාමික විධායකයක් තියෙනවා, දේශපාලන විධායකයක් තියෙනවා. එතකොට නාමික විධායකය හුඟක් බොහෝ දුරට දැන් ලංකාවේ දැන් මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නැති නිසා ලංකාවේ එහෙම නාමික විධායකයක් නැහැ. දැන් 1977ට ඉස්සෙල්ලා තමයි ලංකාවේ නාමික විධායකයක් හා සත්ත්ව විධායකයක් තිබුණේ. එතකොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණයක් විදිහට අපි කතා කරනකොට පළවෙනි ලක්ෂණය තමයි නාමික විධායකයක් සහ දේශපාලන විධායකයක් කියන අංග දෙකක් තියෙනවා. ඊළඟට දෙවෙනි ලක්ෂණය මේ විධායකය පත් වෙන්නේ ව්‍යවස්ථාදායකය තුලින්මයි. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයට තේරීපත් වෙන മന്ത്രിවරයෙක්මයි විධායක අගමැතිවරයා විදියට දිවුරුම් දෙන්නේ. එතකොට ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය ඇතුළෙම තමයි මේ විධායකය බවට විධායකය විදියට තේරීපත් වෙච්ච අග්‍රාමාත්‍යවරයා ඉන්නේ. එතකොට මේ අග්‍රාමාත්‍යවරයාට වගකීමෙන් පැනලා යන්න බෑ. එතකොට මේ ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. ඊළඟට මේ විධායකය නැත්නම් අග්‍රාමාත්‍යවරයා තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකට සාමූහිකව වග කියන්න බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ මේ රටේ විධායක බලය ක්‍රියාත්මක කරන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. එතකොට මේ කැබිනට් මණ්ඩලය මේ ව්‍යවස්ථාදායකයට වග කියන්න ඕනේ. ඊළඟට මේ විධායකය ඉවත් කරන්නත් මේ ව්‍යවස්ථාදායකේ ඉන්න മന്ത്രിවරුන්ට පුළුවන්. කියන්නේ දැන් අපි හිතමු ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු කණ්ඩායමකුත් විපක්ෂයත් එක්ක එකතු වෙලා අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය දුන්නොත් එතනින් අග්‍රාමාත්‍යවරයාගේ අග්‍රාමාත්‍යකම නැතු වෙනවා. ඊළඟට අපි කතා කරමු මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය. ඒකට ජනාධිපති ආණ්ඩු ක්‍රමය තමයි දැන් ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ලංකාවේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. එතකොට මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කෙරුවේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. එතකොට මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න ලබන්නේ ඒ සඳහාම පැවැත්වෙන ජනාධිපතිවරණයකින්. එතකොට මේ ජනාධිපතිවරයා තමයි විධායකයේ ප්‍රධානියා. එතකොට ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විශේෂ ලක්ෂණ තමයි විධායක බලය හසුරවන්නේ ජනාධිපතිවරයා විසින්. එතකොට දැන් මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් බැහැරව ඉන්නේ. ව්‍යවස්ථාදායකයට මේ සම්බන්ධ නැහැ. හැබැයි රාජ්‍යයේ නායකයා වගේම ආණ්ඩුවේ නායකයා වෙන්නේ ජනාධිපතිවරයා. එතකොට මේ ජනාධිපතිවරයා නැත්තම් විධායකය ව්‍යවස්ථාවට වග කියන්න ඍජුව බැඳිලා නැහැ. මොකද දැන් මේ අර කලින් ක්‍රමේදී අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාදායකයේ සමාජිකයෙක්. නමුත් මේ විධායක ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායකයෙන් පරිබාහිර පුද්ගලයෙක්. එයාපත් වෙන්නේ වෙනම ඡන්දයකින්. ඒ නිසා එයා මේ ව්‍යවස්ථාදායකයට වග කියන්න බැඳිලා නැහැ. ඊළඟට මේ ව්‍යවස්ථාදායකේ නැත්තම් පාර්ලිමේන්තුවට මේ කෙලින්ම මේ ජනාධිපතිවරයා පාලනය කරන්න බෑ. ව්‍යවස්ථාදායකේ මගින් ඍජුව විධායකය පාලනය කිරීමක් සිදු නොවේ. විධායක ජනාධිපතිවරයාව පාලනය කරන්න බෑ පාර්ලිමේන්තුවට. එතකොට
මහාචාර්ය ගාන කියලා තියෙනවා සියලු විධායක බලතල ජනාධිපති තනතුර වෙත ඒකරාශී කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් යොදන ලද විධිවිධාන මගින් ව්‍යවස්ථාදායකයේ බලපෑමෙන් නිදහස් කරන ලද ස්වාධීන පැවැත්මක් සහිත තම දේශපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් ව්‍යවස්ථාදායකයට වග නොකියන ආණ්ඩු ක්‍රමය ජනාධිපති ආණ්ඩු ක්‍රමය වේ. එතකොට විධායක ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වගේම ආණ්ඩුවේ ප්‍රධානියා. එතකොට රටේ විධායක බලය හසුරුවන්නේ මේ ජනාධිපතිවරයා. නමුත් ඔහු ව්‍යවස්ථාදායකයට වග කියන්නේ නැහැ. ඒ වගේම ව්‍යවස්ථාදායකයට මේ ජනාධිපතිවරයාව පාලනය කරන්නත් බැහැ. එතකොට ඔයගලන්ට මේ ප්‍රශ්නයක් දීලා තියෙනවා ක්‍රියාකාරකම් 1.15න් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක හා ජනාධිපති ආණ්ඩු ක්‍රමයක දක්නට ලැබෙන වෙනස්කම් වගුගත කරන්න. එතකොට දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරපු ටික. දැන් ඔයගොල්ලන්ගේ මේ 22 වෙනි පිටුවේ තියෙනවා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ. ඊළඟට ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ තියෙනවා. ඒවා ඒ කියන්නේ තමන්ගේ පොතේ කොටස් දෙකකට බෙදලා වම් පැත්තේ ලියන්න පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ, දකුණු පැත්තට ලියන්න ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ. ඊළඟ එක අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තේරීපත් වන ආකාරය සහ ජනාධිපතිවරයා සතු බලතල කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 වෙනි වගන්තියෙන් විස්තර කරලා තියෙනවා ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න ආකාරය. එතකොට දැන් පාර්ලිමේන්තු මැතිවරණයකදී මහජන නියෝජිතයෝ තෝරාගන්නේ දැන් 1977ට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවට නියෝජිතයෝ මේ තෝරගත්තේ කොට්ටාස වලින් ඡන්ද කොට්ටාස වලින් පවත්වපු මැතිවරණයකින්. එතකොට දැන් මේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ අර දේශපාලන පක්ෂ ක්‍රමයේ ක්‍රියාත්මක වෙනවනේ. අපි උදාහරණයකට ගත්තොත් දැන් වත්තල ආසනය. එතකොට වත්තල ආසනයේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන්ුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා. එතකොට සමහර විට ජනතා විමුක්ති පෙරමුණිනුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් දැන් මේ අයට ලබා දුන්නු ඡන්ද සංඛ්‍යාව අනුව වැඩිම ඡන්ද සංඛ්‍යාවල් ලබාගත්තු පක්ෂයේ අපේක්ෂකයා තමයි ඒ ආසනයේ මහජන නියෝජිතයා විදියට පත් වෙන්නේ. එතකොට දැන් ජනාධිපතිවරණයේදී මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයින්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. පක්ෂ වලින් ඉදිරිපත් වෙන්න පුළුවන්, ස්වාධීන අපේක්ෂකයන්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් මට මතකයි මේ සැරේ මේ 2019 තිබ්බ ජනාධිපතිවරණේ අපේක්ෂකයෝ හිටියා 20ක් විතර. අර අපේක්ෂකයෝ සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඡන්ද පත්‍රිකාව දිග ඡන්ද පත්‍රිකාවක් වෙනවා. එතකොට දැන් මේ ආණ්ඩු ක්‍රම මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දැන් මේ ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයා තෝරන්නේ අර මේ දැන් අර ඡන්ද ගණන් කිරීමේ ලේසියට ඔය ප්‍රතිඵල කියනකොට ආසන මට්ටමින් තමයි ප්‍රතිඵල කියන්නේ. මෙන්න වත්තල ආසනයෙන් ලැබපු ඡන්ද ප්‍රමාණය මෙච්චරයි. මේ අපේක්ෂකයින්ට මේ විදියට ඡන්ද ලැබුණා කියලා ඡන්ද ප්‍රතිඵල කියන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට මෙච්චරයි. පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට මෙච්චරයි කියලා ප්‍රතිඵල කියනකොට ආසන මට්ටමින් කිව්වට
ජනාධිපති ඡන්දයේදී මුළු රටම එක ඡන්ද කොට්ටාසයක් විදියට සලකලා තමයි ජනාධිපතිවරණය පවත්වන්නේ. එතකොට ඒකෙන් 150කට වැඩි බහුතරයක් ලබා ගන්න අපේක්ෂකයා තමයි ජනාධිපතිවරයා විදියට තෝරාපත් කරගන්නේ. එතකොට මේකට යොදා ගන්න ඡන්ද ක්‍රමයට අපි කියනවා පැවරිය හැකි තනි ඡන්ද ක්‍රමය. ඒ කියන්නේ දැන් තමන් ගිහිල්ලා ඡන්දය දෙන්නේ තමන්ගේ මනාපය දෙන්නේ එක අපේක්ෂකයෙකුට විතරයි. එතකොට ජනාධිපතිවරණයේදී තියෙනවා දෙවනි මනාපයක් තුන්වෙනි මනාපයක් කියලා තියෙනවා. නමුත් හුඟක් වෙලාවට මිනිස්සු ඡන්ද දෙනකොට අර දෙවනි මනාපේ තුන්වෙනි මනාපේ ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. පළවෙනි මනාපේ විතරයි ලබා දෙන්නේ. එතකොට ජනාධිපතිවරණයේදී මුළු රටම තනි මැතිවරණ කොට්ටාශයක් විදියට සලකලා ඒ ඉන්න අපේක්ෂකයෝ අතර වැටෙන ඡන්ද සංඛ්‍යාව අනුව තමයි බහුතර පූර්ණ බහුතරයක් ලබාගත්තු අපේක්ෂකයා ජනාධිපතිවරයා විදියට තෝරාපත් කරගන්නවා. එතකොට මේ මැතිවරණ පවත්වන්නේ වෙනම මැතිවරණ කමිෂන් සභාවක් මගින්. එතකොට ජනාධිපතිවරයාගේ බලතල ජනාධිපතිවරයා තමයි රජයේ ප්‍රධානියා. ඒ වගේම විධායකයේ ප්‍රධානියා, ඒ වගේම ආණ්ඩුවේ ප්‍රධානියා, ඊළඟට සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා. ඒ කියන්නේ යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව මේ තුනේම අනදෙන නිලධාරියා නැත්තම් සේනාධිනායකයා ජනාධිපතිවරයා. එතකොට රාජ්‍ය නායකයා විදියට යුද්ධ ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා. සාමය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා. රාජ්‍ය උත්සවවල මූලාසනය දරන්නේ ජනාධිපතිවරයා. ඊළඟට ජාත්‍යන්තර වශයෙන් මේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජනාධිපතිවරයා. ඊළඟට රාජ්‍ය මුද්‍රාව තියෙන්නේ ජනාධිපතිවරයාගේ භාරයේ. ඊළඟට මැතිවරණයක් තිබ්බට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බට පස්සේ අගමැතිවරයා පත් කිරීම, ඇමතිවරුන් පත් කිරීම, ඒ කියන්නේ ඇමතිවරුන් පත් කිරීම කරන්නේ හුඟක් වෙලාවට අර අගමැතිවරයාගේ උපදෙස් පරිදි. නමුත් අගමැතිවරයා ඊළඟට මේ ඇමතිවරු ඊළඟට මේ ඇමතිවරුන්ට විෂය හා කාර්ය පැවරීම, එතකොට ඇමතිවරු දිවුරුම් දෙන්නේ මේ ජනාධිපතිවරයා ඉස්සරහා. එතකොට මේ ජනාධිපතිවරයා තමයි කැබිනට් මණ්ඩලයේ රැස් වෙනකොට කැබිනට් මණ්ඩලයේ මූලාසනය ගන්න අගමැති නෙමෙයි ජනාධිපතිවරයා. එතකොට මේ විධායකයේ නායකයාත් ජනාධිපතිවරයා. ඊළඟට අධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කරන්නේ මේ ජනාධිපතිවරයා. ඊළඟට ඔය අධිකරණයෙන් වරදකාරයෙක් වෙලා හිරේට දාපු සමහර වැරදිකරුවන්ට මේ ජනාධිපති සමාව දෙනවා. එතකොට අධිකරණයේ වරදකරු වෙච්ච කෙනෙකුට සමාව දෙන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි. ඊළඟට දඬුවම් ලිහිල් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි. ඊළඟට පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම, මංගල පාර්ලිමේන්තු රැස්වීමේ මූලාසනය දැරීම, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීම, ඊළඟට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම, මේ ඔක්කොම ජනාධිපතිවරයා සතු බලතල. මම ඔයගලන්ට මේ ප්‍රශ්න වලට ක්‍රියාකාරකම් 1.15ට මම ඔයගලන්ට මේ වෙනම සටහනක් එවන්නම්. එතකොට ඒ සටහනට ඔය දැන් මම කියපු කාරණා ටික මම ඇතුල් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේ සටහනක්
මේ කියපුවා එකපාරට මතක නැත්නම් මතක තියාගන්න අමාරුයි කියලා කලබල වෙන්න ඕනේ නැහැ. මම ওই කියපු ටික මම ඔයගලන්ට සටහනක් විදියට ඔයගලන් ගෲප් එකට දාන්නම්. ඊළඟට අපි කතා කරමු පුරවැසියා සතු වගකීම්. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියාට සිවිල් අයිතිවාසිකම් තියෙනවා, දේශපාලන අයිතිවාසිකම් තියෙනවා, ආර්ථික අයිතිවාසිකම් තියෙනවා, සමාජීය අයිතිවාසිකම් තියෙනවා, සංස්කෘතික අයිතිවාසිකම් තියෙනවා. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉන්න පුරවැසියා ඒ තමන්ට හිමි වෙලා තියෙන අයිතිවාසිකම් භුක්ති විඳින අතරේ ඒහා බැඳිච්ච යුතුයකම් සමූහයක් තියෙනවා සමාජයට ඉටු කරන්න. එතකොට මේ යුතුයකම් අපිට මේ වර්ග දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් නීතිමය යුතුයකම්, අනිත් එක සදාචාරාත්මක යුතුයකම්. එතකොට අපි ගත්තොත් නීතිමය යුතුයකම් රජයට નિયમિત බදු මුදල් ගෙවන්න ඕනේ. ඒ රටේ පවතින නීතියට ගරු කරන්න ඕනේ. ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕනේ. ඊළඟට රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න උදව් වෙන්න ඕනේ. දැන් ඒවා තමයි අර නීතිමය යුතුයකම්. එතකොට නීතිමය යුතුයකම් ඉටු නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙන්න පුළුවන්. ඊළඟට සදාචාරාත්මක යුතුයකම් කියන්නේ වැඩිහිටියන්ට ගරු කිරීම. අපි ගත්තොත් වැඩිහිටියෙක් එනකොට ඉඳගෙන ඉන්න ආසන වලින් නැගිටිනවා. ඊළඟට ආපහු වාඩි වෙන්නේ ඒ පුද්ගලයා අපිව පහු කරලා ගියාට පස්සේ තමයි අපි නැවත මේ වාඩි වෙන්නේ. ඊළඟට වැඩිහිටියන්ට මේ දන ගහලා වඳිනවා. දැන් ඒ වගේ මේ තියෙනවා මේ සමාජ සිරිත්. එතකොට මේ සමාජ සිරිත් පිළිපැදීමට තමයි අපි කියන්නේ මේ සදාචාරාත්මක යුතුයකම් කියලා. එතකොට මේ සදාචාරාත්මක යුතුයකම් ඉටු නොකලයි කියලා කොහෙවත් මේ හිරේකට වැටෙන්නෙත් නැහැ, පොලිසියකින් දඩයක් ලැබෙන්නෙත් නැහැ. එතකොට ඒකේ විනිශ්චයකාරයා තමන්මයි, තමන්ගේ හෘද සාක්ෂියමයි. එතකොට තමන්ගේ හෘද සාක්ෂිය තමයි තමන්ට කතා කරලා කියන්නේ තමුන් කරපු වැඩේ හරිද වැරදිද කියලා. එතකොට පුද්ගලයෙක් තමන්ගේ සෑම අයිතිවාසිකමක්ම භුක්ති විඳින්න ඕනේ සමාජ අභිවෘද්ධියට හානියක් නොවන විදියට. දැන් අපි දන්නවා ඕනම පුද්ගලයෙකුට රැකියාවක් කරන්න අයිතියක් තියෙනවා. එතකොට මේ රැකියාවට අදාළ සේවාවන් කැපවීමෙන් කිරීමෙන් තමයි සමාජයේ සංවර්ධනයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට දැන් මේ පුරවැසි යුතුයකම් මේ පුරවැසි යුතුයකම් පිළිබඳව අවබෝධ කරගන්න නම් මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා අයිතිවාසිකම් සහ නන්වැදෑරුම් නිදහස ක්‍රියාත්මක වීමත් භුක්ති විඳීමත් යුතුයකම් හා බැඳීම් ඉටු කිරීමෙන් වෙන්ව පැවතිය නොහැක්කේය කියලා. එතකොට 28 වෙනි ව්‍යවස්ථාවේ මේ සම්බන්ධව සඳහන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ගේ දැන ගැනීමට ඒන් කීපයක් මේ පොතේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ සඳහන් කරලා තියෙනවා. එතකොට පුරවැසියා කෙරෙහි වන වගකීම්. දැන් පුරවැසියා රාජ්‍යයට ඉටු කරන්න තියෙන වගකීම් වගේම පුරවැසියාට රාජ්‍යයෙන් ඉටු වෙන්න තියෙන වගකීමුත් තියෙනවා. එතකොට පුරවැසියාගේ වගකීම් වගේ රාජ්‍යයෙන් පුරවැසියාට ඉෂ්ට වෙන්න ඕනේ වගකීම් තමයි පළවෙනි එක නීතිය හා සාමය ආරක්ෂා කිරීම. ඒ කියන්නේ මේ අරගල ඇති කරන්නේ නැතුව, යුද්ධ කරන්නේ නැතුව රටේ ක්‍රියාත්මක වෙන නීතියට අනුකූලව මේ ජීවත් වෙන එක. දෙවැනි එක තමයි සමානාත්මතා මූලධර්මය ආරක්ෂා කිරීම.
රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රටේ ඉන්න සෑම පුද්ගලයෙක්ම එක හා සමාන අයිතිවාසිකම් තියෙන අය. එක්කෙනෙක් ඉහළයි එක්කෙනෙක් පහළයි එහෙම නෑ. හැමෝම එකයි. එතකොට මේක තමයි සමානාත්මතා මූලධර්මය. ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ උත්තරීතර නීතිය නැත්නම් උසස්ම නීතිය. එතකොට රටේ තියෙන සෑම අනෙක් නීති සියල්ලම බලය ලබා ගන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න ඕනේ. ඊළඟට නීතියේ සාධාරණත්වය සුරක්ෂිත කිරීමට ඉඩ සැලසීම. ඒ කියන්නේ රජයේ නීතියේ සාධාරණත්වය සෑම පුද්ගලයෙකුටම එක හා සමානව කරන්න ඕනේ. ඊළඟට රටේ සම්පත් සාධාරණව බෙදී යන පරිදි කටයුතු කිරීම. දැන් මේක නම් අර මේ රටවල් වල ක්‍රියාත්මක වෙන මේ ආර්ථික ක්‍රමත් එක්ක ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. දැන් ධනවාදී ආර්ථික ක්‍රමයක් තියෙන රටවල් වල එක්තරා කණ්ඩායමකට විතරයි රටේ ධනය එක්තරා කණ්ඩායම් කීපයක් අතර මේ රටේ ධනය ඒකරාශි වෙනවා. සාමාන්‍ය පුද්ගලයෝ අතට මේ ධනස්කන්ධය යන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් අරාබිය වගේ රටවල් වල දැන් අරාබිය වගේ රටවල් වලට ලොකු ධනස්කන්ධයක් ලැබෙනවා මේ තෙල් වලින්. එතකොට මේ තෙල් වලින් ලැබෙන මේ ධනස්කන්ධයෙන් සෑම පුරවැසියෙකුටම මේ ආදායම මේ ඒ කියන්නේ රටේ පොදු පහසුකම් ලබා දෙනවා ඒ ආදායම තුලින්. ඒකට සෑම කෙනෙක්ම ඒවා භුක්ති විඳිනවා. දැන් ලංකාව වගේ රටක නම් මේ රටේ සම්පත් සාධාරණව බෙදී යන පරිදි කටයුතු කිරීම කියන එක නම් ටිකක් ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් ඒක මේ රටේ සම්පත් සාධාරණව බෙදී යන පරිදි කටයුතු කිරීම කියන එක මේ රාජ්‍යයෙන් පුරවැසියාට වෙන්න ඕන යුතුයකමක්. ඊළාට රාජ්‍ය මුදල් පාලනයේදී විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම. ඒ කියන්නේ රටේ මුදල් මේ මොන විදියටද වියදම් වුණේ කියන එක මොන විදියටද රටට ආදායම් ලැබුණේ ඒවා දැනගැනීමේ අයිතිය පුරවැසියාට තියෙනවා. ඊළඟට සමාජ සුරක්ෂිතභාවය හා සුබ සාධනය ඇති කිරීම. එක මේ පුරවැසියා කෙරෙහි වන මේ රජයේ වගකීමක්. එතකොට දැන් මේ අපි දන්නවා මේ රටේ ක්‍රියාත්මක වෙනවා සමෘද්ධිය ඊළඟට දැන් මේ කොවිඩ් මර්ධනයේදී රජය එන්නත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඊළඟට මේ රට වහලා තියෙන කාලෙට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. ඉතින් ඒවා මේ සමාජ සුරක්ෂිතභාවය හා සුබ සාධනය සඳහා කරන දීමනා. ඉතින් ඒවා ඉතින් ඒ අංශ වලට හැමෝටම ලැබෙන විදියට බෙදා දෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ. නමුත් ඉතින් මේ සමාජ සුරක්ෂිතභාවය හා සුබ සාධනය කියන එකත් සමහර විට රජය අතින් හරියටම ඉෂ්ට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් නමුත් සමාජ සුරක්ෂිතභාවය හා සුබ සාධනය ඇති කිරීම රාජ්‍යයේ වගකීමක් පුරවැසියා කෙරෙහි. ඊළඟට පරිසරයේ ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා අර නැවක් ගිනි ගන්නවා. ඒකේ තියෙන ඔක්කොම අපද්‍රව්‍ය ඔක්කොම එන්නේ මේ අපේ රටේ වෙරළට. ඉතින් දැන් රජය විශේෂ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අපද්‍රව්‍ය එකතු කරලා පරිසරය සුරක්ෂිත කරන්න. ඒක පුරවැසියා කෙරෙහි රජයේ වගකීමක්. පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම. එතකොට ඊළඟට අපි කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සාර්ථක වීමට අවශ්‍ය සාධක. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සාර්ථක වෙන්න සාධක ගොඩක්
බලපානවා. එකක් තමයි මේ නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම. එතකොට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වනවා කියන්නේ මේක මීට කලිනුත් අපි කතා කළා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අංග ලක්ෂණ යටතේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී පාලකයන් තෝරගන්නේ මේ සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන පැවැත්වෙන මැතිවරණ මගින්. එතකොට මේ මැතිවරණවලදී ඡන්දදායකයාට කිසිම කිසිම බාහිර බලපෑමකින් තොරව නිදහසේ Tamanගේ දේශපාලන මැතිවරණය ප්‍රකාශ කරන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ. ඒක තමයි නිදහස් මැතිවරණයක මූලික ලක්ෂණය. එතකොට සමහර කාලවලදී දැන් මේ කාලේ නම් නෙමෙයි 1988 89 වගේ කාලවලදී සමහර පක්ෂ වලින් බලපෑම් ආවා. මේ ඡන්දය දෙන්න ඉස්සෙල්ලා යන පුද්ගලයාට වෙඩි තියලා මරනවා කිව්වා. ඡන්දේ දාන්න ආවොත් බලාගෙනයි කිව්වා. ඡන්දේ දාන්න එන්න එපා කිව්වා. ඉතින් අර වෙඩි තියනවා කරදර කරනවා රෝ මේවා කියනකොට සමහර මිනිස්සු බයට ඡන්ද දෙන්න ආවේ නැහැ. මේවා ගණන් නොගත්තු මිනිස්සු ඇවිල්ලා ඡන්ද දුන්නා. ඉතින් බලපුවාම සමස්ත ඡන්ද වලින් 140ක්වත් ඡන්ද ලැබිලා තිබුණේ නැහැ. ඉතින් ඒ විදිහට මේ මිනිස්සුන්ට බලපෑම් තිබිච්ච නිසා මිනිස්සු ඡන්ද දෙන්න ආවේ නැහැ. එතකොට දැන් නිදහස් මැතිවරණයක් කියන්නේ කිසිදු බලපෑමකින් තොරව මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ ඡන්ද අයිතිය ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාව. එතකොට සාධාරණ මැතිවරණයක් කියන්නේ දූෂණ වංචා වලින් තොරව මැතිවරණයට මුහුණ දෙන සියලුම දේශපාලන කණ්ඩායම් වලට සමාන පදනමකින් මැතිවරණ කටයුතු වලට සහභාගී වීමට සුදුසු වාතාවරණය සලසා දීම. දැන් මේකේ කියන්නේ දැන් මේවා ඇත්තටම දැන් වර්තමානයේ නම් දැන් වෙන්නේ නැහැ. නමුත් එක්තරා කාල සීමාවකදී මේ පෝස්ටර් ගැහුවොත් පෝස්ටර් ගහන්න පුළුවන් ආණ්ඩු බලයේ තියෙන පක්ෂයට විතරයි. ආණ්ඩු බලයේ තියෙන පක්ෂය අනිත් පක්ෂවලට පෝස්ටර් ගහන්න දෙන්නේ නැහැ. රටේ තියෙන ගස් ගල් ඔක්කොම වලම තියෙන්නේ මේ ආණ්ඩුවේ අපේක්ෂකයන්ගේ අංක සහ මේ පින්තූර. අනිත් අය පෝස්ටරයක් ගැහුවාම ඒක උදේ වෙනකොට ගලවලා විසි කළා දාලා. ඉතින් දැන් වර්තමානයේ නම් හුඟක් දුරට ඒ தත්ත්වය නැහැ. නමුත් ඒ වගේ කාල සීමාවකුත් තිබුණා. එතකොට මැතිවරණ පැවැත්වීම පමණක් ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට ප්‍රමාණවත් නොවන අතර ඒවා නිදහස් සහ සාධාරණ මැතිවරණ විය යුතුය. ළඟට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් මගින් පාලකයන් බලයට පත්වීම මහජන සහයෝගයේ විශ්වාසය සහ පිළිගැනීම පාලකයන් වෙත හිමිවීමට හේතු වේ. මෙම தත්ත්වය ආණ්ඩුවක සුජාත භාවය ලෙසද සැලකේ. දැන් මේතන කියන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණයකින් මේ පාලකයන් බලයට පත් වුණා මහජනයා කැමති ඒ අයට සහයෝගය දෙන්න ඊළඟට ඒ අය ගැන මහජනතාවගේ විශ්වාසයක් තියෙනවා ඊළඟට ඒ අය ගැන පිළිගැනීමක් තියෙනවා. හැබැයි සමහර අතීතයේ අවස්ථා තිබුණා ඡන්ද පොළවල් වල ඉන්න ඡන්ද නිලධාරීන්ව තුවක්කු පෙන්නලා බය කරලා ඡන්ද පොලෙන් එලවලා එකපාරට මැරයෝ ඇවිල්ලා ඡන්ද පොලට කඩා වැටිලා ඒ ආණ්ඩු බලයේ තියෙන පක්ෂයේ අපේක්ෂකයන්ගේ නමට ඡන්ද පොත්වල තියෙන ඔක්කොම කතිර ගහලා ඡන්ද පෙට්ටි පුරවලා එහෙම පැනලා ගිය යුගයකුත් තිබුණා. හැබැයි දැන් මේ වර්තමානයේ වෙනකොට නම් හුඟක් වෙලාවට නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වෙනවා. ඊළඟට නීතියේ ආධිපත්‍ය පැවතීම. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මේ පුරවැසියන්ගේ චර්යාව පාලනය කරන්න තමයි මේ රාජ්‍ය මගින් නීති රීති මේ පනවලා තියෙන්නේ.
එතකොට මේ නීති වලට පාලකයෝ වගේම පාලනය වන්නන් මේ දෙපක්ෂයේම යටත් වීම, අවනත වීම සහ ගරු කිරීම කරන්න ඕනේ. එතකොට නීති අභිබවා යාම නොකළ යුතුයි. එතකොට රටේ ඔක්කොටම ඉහළින් තියෙන නීතිය, එතකොට නීතියේ රැකවරණය සෑම දෙනාටම සමව ලැබෙන්න ඕනේ. එතකොට ආණ්ඩුවටත් තමන්ගේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන්න උපකාරී වෙන්නේ මේ නීතිය. ඊළඟට පුරවැසියන් තුළ ආණ්ඩුව කෙරේ විශ්වාසයක් ඇති වෙන්නේ මේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය මත. ඊළඟට අධිකරණය ස්වාධීන වෙන්න ඕනේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ප්‍රධානම අංගය තමයි මේ අධිකරණය. මේ අධිකරණය කිසිම බාහිර බලපෑමකින් තොරව පවත්වාගෙන යාම තුළින් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සාර්ථක වෙන්නේ. එතකොට පවතින නීතියට අනුව අපක්ෂපාතී තීන්දුව ලබා දෙන්න ඕනේ අධිකරණය. අධිකරණය කාගේවත් බලපෑමට යටත් වෙන්න බෑ. අධිකරණය ස්වාධීන ආයතනයක් වෙන්න ඕනේ. එතකොට අධිකරණය ස්වාධීන ආයතනයක් වුණාම තමයි රටේ ඉන්න මිනිස්සුන්ගේ හිතේ අධිකරණය ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. එතකොට දැන් මේ වර්තමානයේ ඔය මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම මේ අධිකරණයේ ස්වාධීනතාවයේ සුරකින්න විධිවිධාන සලස්සලා තියෙනවා. එතකොට ස්වාධීන අපක්ෂපාතී අධිකරණයක පැවැත්ම හා සාධාරණත්වය අගයන නීතිකරුක සමාජයක් ගොඩනැගීමට මහෝපකාරී වේ. එතකොට අධිකරණය ස්වාධීන වෙන්න ඕනේ, අපක්ෂපාතී වෙන්න ඕනේ. දැන් මේ පෘතුගීසි කාර්යව ලංකාව පාලනය කරපු කාලේ මේ පෘතුගීසි විනිශ්චයකාරවරයා යනවලු ගමින් ගමට නඩු අහන්න. එතකොට මේ ගමින් ගමට නඩු අහන්න ගියාම මේ පෘතුගීසි විනිශ්චයකාරවරයා තීන්දුව දෙනකොට බලනවා Tamanට වැඩියෙන්ම මේ භවභෝග දෙන්නේ කවුද කියලා. ඉතින් Tamanට වැඩියෙන් තෑගි භෝග ලැබෙන පැත්තට වාසියට තමයි පෘතුගීසි විනිශ්චයකාරවරයා තීන්දුව දෙන්නේ. ඊළඟට මේ එහෙම වුණාම අර මිනිස්සුන්ගේ මේ අධිකරණය ගැන තියෙන විශ්වාසය නැතු වෙනවා. ඊළඟට මේ පෘතුගීසි විනිශ්චයකාරවරු දැන් ගමින් ගමටනේ මේ අර ජංගම සෙහෙ වගේ ගමින් ගමට ගිහිල්ලානේ නඩු අහන්නේ. දැන් ඒගොල්ලෝ වැඩිපුරම යන්නේ දැන් ඔය වැඩිපුරම සත්තු හදන පැති. දැන් හරක් හදන පැත්තකට ගියොත් නඩුකාරයා නඩුව අහලා ඉවරනට පස්සේ එයාට මේ භුක්ති විඳින්න හරක් මස් ලැබෙනවා. නැත්නම් ඌරු මස් ලැබෙනවා. එතකොට මේ පෘතුගීසි නඩුකාරයා මොකද කරන්නේ? වැඩිපුරම මේ නඩු අහන්න යන්නේ මේ ඔය වගේ භවභෝග හොඳට තියෙන පැතිවලට තමයි එයා නිතරම යන්නේ නඩු අහන්න. ඒ වගේ කිසි දෙයක් නැති පැතිවලට නඩු අහන්න යන්නෙත් නැහැ. ඉතින් දැන් ඒ කාලේ ඒ විදිහට තමයි නඩු අහලා තියෙන්නේ. නමුත් දැන් අධිකරණයේ ස්වාධීනත්වය කියන එක වර්තමානයේ නම් සෑහෙන මට්ටමකින් හොඳට ඒක ක්‍රියාත්මක වෙනවා කියන එක ලැබෙන තීන්දුව වලින් අපිට දකින්න පුළුවන්. ඊළඟට මේ දේශපාලන අවබෝධයකින් යුතු ජනතාවක් සිටීම. දැන් මැතිවරණයකදී මහා ජනතාවට හිතකර ආණ්ඩුවක් බලයට පත් කරගන්න එක තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සාර්ථකත්වය කියන්නේ. එතකොට මේකේ වැදගත්ම කාර්යය තියෙන්නේ ඡන්දදායකයාගේ අතේ. ඡන්දදායකයාගේ ඡන්දයෙන් තමයි මේ ආණ්ඩුවක් බලයට එන්නේ. එතකොට හුඟක් වෙලාවට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ මැතිවරණ කාලේට ඔය ගෙයින් ගෙට එනවා මේ එක එක පක්ෂවල කණ්ඩායම්. ඒ ආවහම ඒ Taman කැන්වසින් කරන අපේක්ෂකයාගේ පින්තූර දෙනවා, එයාගේ ඉතිහාසය, එයාගේ විස්තර ලියවිච්ච පත්‍රිකා දෙනවා, ඊළඟට Tamanගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙනවා.
එතකොට මිනිස්සු හුඟක් වෙලාවට මේ ප්‍රතිපත්ති ප්‍රකාශන තමයි සැලකිල්ලට ගන්නේ මේ ඡන්ද දෙනකොට. ඉතින් සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන බොහොම මේ ප්‍රජාතන්ත්‍රවාදීව මෙන්න මේ දේවල් අපි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. සමහරවිට බලය අම්මුණාට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් දැන් ඡන්දය දෙනකොට මේ දැන් විවිධ දේශපාලන පක්ෂ එනවා ඊළඟට ඒවයේ අපේක්ෂකයෝ ඉන්නවා. එතකොට මේ අපේක්ෂකයෝ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ සමාජයට ආදර්ශවත් සමාජයට වැඩක් කරගන්න පුළුවන් පුද්ගලයින්ව පත් කරගන්න අපි කල්පනාකාරී වෙන්න ඕනේ. එතකොට දැන් එකම වැරැද්ද කරන දේශපාලකයෝ මැතිවරණයකදී නැවත බලයට එන එක වළක්වන එක ඡන්දදායකයාගේ අතේ තියෙන්නේ. ඒකට ඡන්දදායකයාගේ අතේ තමයි දැන් සාමාන්‍ය රටට කිසිම වැඩක් නැති දේශපාලකයෝ බලයට ඇවිල්ලා ඒ අය තමන්ගේ මඩිය පුරව ගන්න කටයුතු කරන එක තමයි හුඟක් වෙලාවට දකින්නේ. එතකොට ඡන්දදායකයා දැනගන්න ඕනේ මේ වගේ පුද්ගලයෝ බලයටගෙන එන්නේ නැතුව රටට වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ව බලයට ගේන්න. එතකොට යහපත් ආර්ථික මට්ටමක් පැවතීම. එතකොට මූලික මිනිස් අවශ්‍යතා ඉටුවන දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදය පැවැත්මට බලපාන සාධකයක් තමයි මූලික මිනිස් අවශ්‍යතා ප්‍රශස්ත මට්ටමින් ඉටුවීම. එතකොට මිනිස්සුන්ට ඕනේ තමන්ට ආහාර ටික, ඇඳුම් ටික, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය හා පොදු සේවා. එතකොට මිනිස්සුන්ට වමනා තරම් ආහාර තියෙනවා නම් තමන්ට තෝරාගෙන අඳින්න පළඳින්න ඇඳුම් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා නම් තමන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් නිවසක් තියෙනවා නම් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් නම් ඊළඟට රටේ සෞඛ්‍ය සේවා හොඳින් සිද්ධ වෙනවා නම් ඊළඟට ඔය පොදු ප්‍රවාහන සේවා ඒවා හොඳට ක්‍රියාත්මක වෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට හුඟක් මේ ආධාර වෙනවා. එතකොට නිදහස, අයිතිවාසිකම්, සමානාත්මය මේ වගේ ගුණාංග වල පැවැත්ම රඳා පවතින්නේ යහපත් ආර්ථික මට්ටමක් තියෙනවා නම් විතරයි. ආර්ථික මට්ටම යහපත් නොවුනොත් තමයි හුඟක් වෙලාවට හොරු සමාජය තුළ සොර සතුරු බිහිවීම ඇති වෙන්නේ. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම යටතේ බොහෝ වෙලාවට මේ අවශ්‍යතා සපුරාලන්න සමාජ සුබ සාධන කටයුතුත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට නිදහස් සහ අපක්ෂපාතී ජනමාධ්‍ය පැවතීම. දැන් මේ තොරතුරු දැනගන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සමාජයේ මොනවද වෙන්නේ කියන එක දැනගන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා. දැන් මේ පහුගිය දවස්වල මම හිතන්නේ මේ රජයෙන් පනතක් සම්මත කළා තොරතුරු දැනගැනීමේ පනත කියලා. එතකොට ජනතාවට තොරතුරු ඉදිරිපත් කරනකොට ජනමාධ්‍ය නිදහසේ අපක්ෂපාතීව කටයුතු කරන්න ඕනේ. එතකොට ජනමාධ්‍ය වලට ඒ විදිහට කටයුතු කරන්න සුදුසු වාතාවරණයක් තියෙන්න ඕනේ. එතකොට අපක්ෂපාතීව තොරතුරු සැපයීමටත් සත්‍ය තොරතුරු වගකීමෙන් යුතුව සැපයීමත් මාධ්‍ය සතු යුතුයකමක් හා වගකීමක් වේ. එතකොට ඒ විදිහට කටයුතු කළොත් විතරයි නිවැරදි ජනමතයක් ගොඩනගන්න මාධ්‍යයට හැකියාව ලැබෙන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග ජන සමාජය තුළ ස්ථාපිත වීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ සාර්ථකත්වයට හේතු වේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෙක් සතු වෙන්න ඕන වැදගත් ගුණාංග තමයි සාකච්ඡා මගින් තීරණ වලට එළඹීම. ඒ කියන්නේ හැමෝම එකට කතා කරලා
තීරණයකට එන්න ඕනේ. ඊළඟට විරුද්ධ මත ඉවසීම. දැන් හැමෝම තමන්ගේ සෑම දෙයකටම මේ සහයෝගය දක්වන්නේ විරුද්ධ වෙන අයත් ඉන්නවා. එතකොට ඒ විරුද්ධ වෙන අයගේ මත ඉවසන්න වෙනවා. ඊළඟට තමන්ගේ මතය නොවුනත් බහුතරයකගේ මතයට ගරු කරන්න ඕනේ. ඊළඟට සහයෝගයෙන් කටයුතු කිරීම. මානව අයිතිවාසිකම් වලට ගරු කිරීම. දැන් මේ මානව අයිතිවාසිකම් කියන එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීලා කියලා තියෙනවා. ඒකට ඒ වලට ගරු කරන්න ඕනේ. ඊළඟට නීතිගරුක වීම. ඊළඟට අයිතිවාසිකම් භුක්ති විඳිමින් යුතුයකම් ඉටු කිරීම. තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳින ගමන්ම සමාජයට තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් ඉටු කරන්න ඕනේ. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදයට බාධා පමුණුවන සාධක හඳුනාගෙන සංවර්ධනාත්මක විවේචන ඉදිරිපත් කිරීම. දැන් මේවා ඕන තරම් ඔයගොල්ලෝ මේ රූපවාහිනී ප්‍රවෘත්ති යනකොට දකිනවා. මේක විස්තර කරන්න ඕනේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට බාධා පමුණුවන සාධක රූපවාහිනී නිවුස් බලනකොට හොඳට පේන්න තියෙනවා. එතකොට මේ ජන සමාජයක ප්‍රධාන ආයතනය තමයි පවුල. ඊට පාසල, උසස් අධ්‍යාපන ආයතන, රැකියා ස්ථාන මේ සෑම ආයතනයකම කටයුතු පවත්වාගෙන යනකොට ඒ ආයතනවල සමාජිකයන්ගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග අගය කරමින් කටයුතු කරන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක වැදගත්කම තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී පුද්ගලයාගේ නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාව වගේ මූලික සංකල්ප ඒ මත ගොඩනැගිච්ච පාලන ක්‍රමයකට තමයි අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් කියන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඔය දෙවන ලෝක මහා සංග්‍රාම අවධියේ තිබුණා ඒකාධිපති පාලන ක්‍රම. දැන් ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වල ඒ රටවල් වල තිබුණා වෙනම ඒ රටවල් වල පාලකයෝ පිළිගත්ත වාදයන්. දැන් ජර්මනියේ තිබුණා නාසි වාදය, ඇඩෝල්ෆ් හිට්ලර්ගේ. ඊළඟට ඉතාලියේ බෙනිටෝ මුසෝලිනිගේ තිබුණා පැසිස්ට් වාදය. මේ දැන් මේවල මේ පුද්ගලයා නෙමේ වැදගත් විදියට සැලකුවේ රාජ්‍ය. එතකොට රාජ්‍යයේ උන්නතිය වෙනුවෙන් මේ පුද්ගලයාට මොනවා වුණත් කමක් නැහැ. ඉතින් ඒවයේ මේ මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩක් තිබුණේ රජයෙන් දෙන ප්‍රවෘත්තියක් තමයි තමුන්ට බලන්න වෙන්නේ. ඇත්ත හෝ බොරු හෝ දැන් ඒ රජයේ ප්‍රවෘත්ති මාධ්‍යවල කියනවා මේ රටේ ජනතාව මෙච්චර සමෘද්ධිමත්ව ජීවත් වෙනවා. නමුත් ඉතින් මේ දුක් විඳින මිනිස්සු බලනවා මේ රටේ පත්තරවල මේ විදියට කියන හැබැයි ඉතින් අපිට මෙහෙම නෑනේ කියලා. ඒ පැසිස්ට්වාදී, නාසිවාදී, ඒකාධිපති පාලන තිබිච්ච රටවල් වල ඒ කාලේ දරුණු මර්ධනයක් ගෙනිච්චා. රටට විරුද්ධව කියන්නේ පාලකයන්ට විරුද්ධව කතා කළොත් එමියාව දන්නේම නැහැ. එමියාව අරන් ගිහිල්ලා මරලා දානවා. එහෙම නැත්නම් හිරේට දානවා. එහෙම නැත්නම් වදකාගාරයකට දානවා. ඉතින් ඒ වගේ මේ පුද්ගලයාගේ නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාව මේවා මේ සංකල්ප මොකක්වත් ගණන් ගත්තු සමාජ ක්‍රමයක් නෙමෙයි. ඒ 1940 ගණන් වල ජර්මනියේ සහ ඉතාලියේ තිබුණේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුද්ගලයාගේ නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාව කියන මේ මූලික සංකල්ප වලට ගරු කරන්න ඕනේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇතුලේ කිසිම ભેදයක් නැතුව හැමෝටම සමාන අයිතිවාසිකම් හිමි වෙන්න ඕනේ. ඒ වගේම කිසිම කෙනෙක් තවත් කෙනෙකුගේ වෙනස්කමකට භාජනය වෙන්න බෑ.
එතකොට ඒ වගේ වාතාවරණයක් ගොඩනගන්න සුදුසු යාන්ත්‍රණයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඇතුලේ ස්ථාපිත කරන්න විධිවිධාන සලසලා තියෙන්නේ. එතකොට ඒකට නිදසුනක් විදිහට දක්වලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටවල් වල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම කියලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි රට තුල නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ, මිනිසුන්ගේ අයිතිවාසිකම් මේවා මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම කියලා තියෙනවා. දැන් අපේ රටෙත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අරගෙන අධ්‍යයන 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හොයාගෙන ඔයගොල්ලෝ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. ඒවයේ පැහැදිලිවම මේ විධිවිධාන ගැන සඳහන් වෙනවා. මේ පුරවැසි අධ්‍යාපනය වගේ විෂයක් හදාරනකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කරලා තියෙන එක හුඟක් වැදගත්. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔයගොල්ලෝ පුළුවන් නම් මේ ඔය රට ඇරුවියට පස්සේ ඔය රජයේ මුද්‍රණ සංස්ථාවේ තියෙනවා මේ බුක් ෂොප් එකක්. ඒ වගේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මිලදී ගන්න පුළුවන් ලොකු ගාණක් නෑ. මේ සාමාන්‍ය රුපියල් 100ක් 150ක් වගේ මුදලකට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගන්න පුළුවන්. ඒව අරගෙන පොඩ්ඩක් කියවලා බලන්න. ඊළඟට පුද්ගල හැකියාව සහ දක්ෂතා සංවර්ධනයට ඉඩ ප්‍රස්ථා ලැබීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටක පුරවැසියන්ට තම හැකියාව සහ දක්ෂතා උපරිම මට්ටමකට සංවර්ධනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සපයනු ලබයි. පුද්ගලයෙකුට තම බුද්ධිමය හැකියාව මෙන්ම විවිධ කුසලතා සංවර්ධනය කර ගැනීමටද ඉඩ සැලසේ. මේ සම්බන්ධයෙන් සීමා හෝ බාධා පැනවීමක් කිසි විටකත් සිදු නොවේ. දැන් අපි දන්නවා දැන් ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමය අනුව ඕනෙම කෙනෙකුට ධනවත් වෙන්න පුළුවන්, දුප්පත් වෙන්න පුළුවන්, මේ පොහොසත් පවුලක වෙන්න පුළුවන්. සමාජයේ කිසිම මේ ભેදයකින් තොරව උසස් පෙළ ඉසෙට් ස්කෝර් එක තියෙනවා නම් ඕනම කෙනෙකුට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා ඒ තමන්ගේ ලකුණු මට්ටමේ හැටියට තමන්ට මේ සුදුසු පාඨමාලාවක් තෝරගෙන අධ්‍යයනය ලබන්න පුළුවන්. ඊළඟට විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන එළියට ආවට පස්සේ ඒකට ගැලපෙන රැකියාවක් ලබා ගැනීමේ හැකියාව අයිතිය තියෙනවා. ඉතින් මේකට කාටවත් මේ සීමා බාධා පනවන්න බෑ. ඒ කියන්නේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතුලේ මේ වගේ බාධා පැමිණවීම වගේ දේවල් තිබුණොත් ඒවට ප්‍රතිකර්මත් දීලා තියෙනවා. ඉතින් අධ්‍යාපනය වෘත්තීය පුහුණුව එතකොට මේ පුද්ගලයන්ගේ විශේෂ හැකියාව තියෙනවා නම් ඒවා සංවර්ධනය කරගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. එතකොට නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාව මේවා පදනම් කරගෙන භුක්ති විඳින්න අවස්ථා ලැබීම පුද්ගල හැකියාව සහ දක්ෂතා සංවර්ධනයට පිටුවහලක් වෙනවා. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක විශේෂ ලක්ෂණය වෙන්නේ ජනතාව පාලනයට සහභාගී වීම. ඒතකොට මිනිස්සු සහභාගී වෙන්නේ කොහොමද? මිනිසුන්ගේ පරමාධිපත්‍ය බලය ඡන්දය පාවිච්චි කරලා. එතකොට මේ ඡන්දය පාවිච්චි කරලා يعني මිනිසුන්ට කෙලින්ම පාලනයට සහභාගී වෙන්න බෑ. මිනිස්සු මොකද කරන්නේ? ඡන්දය දීම මගින් Tamanට අවශ්‍ය නියෝජිතයෝ පත් කරගන්නවා. එතකොට ඕනම මැතිවරණයකට සහභාගී වෙන්න පුරවැසියන්ට අවස්ථාව තියෙනවා ඡන්දදායකයෝ වශයෙන්. එතකොට තමන් කැමති නම් තමන්ට ඡන්ද අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්නත් පුළුවන්. එතකොට ඊළඟට මැතිවරණයට බලයටපත් වෙන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන තමන්ගේ අදහස් දක්වන්න, තමන්ගේ විවේචන ඉදිරිපත් කරන්න පුරවැසියන්ට අයිතිය තියෙනවා.
ඒකට පුරවැසියෝ පාලනයට සම්බන්ධ වෙන ප්‍රාථමික අවස්ථාව තමයි සර්වජන ඡන්දය. ඒකට ඡන්දය දීමෙන් අපිට අවශ්‍ය පාලකයෝ අපිට බිහි කරගන්න පුළුවන්. අපිට පාලකයෝ වෙන්න අවශ්‍ය නම් අපිට අපේක්ෂකයෝ විදියට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඊළඟට අපිට බලයටපත් වෙන්න බැරි වුණොත් බලයට පැමිණලා තියෙන කණ්ඩායමේ වැඩපිළිවෙල විවේචනය කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තමයි ඒවා. එතකොට ආහාර, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකිරක්ෂා සහ වෙනත් පොදු පහසුකම් මානව සංවර්ධනයට බලපාන සාධකවලට නිදසුන් ලෙස දැක්විය හැකිය. එතකොට ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති වෙන්නේ මේ සාධක නිසා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී එතකොට විවිධ දේශපාලන පක්ෂ මේ බලය ලබා ගන්න තරඟයක යෙදිලා ඉන්නවා. දැන් ලංකාවේ තමයි මං හිතන්නේ ලෝකේ වැඩිපුරම දේශපාලන පක්ෂ තියෙන්නේ. හැබැයි සමහර පක්ෂවලට ඡන්ද 10ක්වත් ලැබෙනවද කියලා විශ්වාස නැහැ. නමුත් ලංකාවේ බලපුවාම ලංකාවේ බලය තුලනය වෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ කීපයක් අතේ. දැන් අපි දන්නවා මේ නිදහස ලැබුණට පස්සේ 2005 වර්ෂයේ වගේ වෙනකල් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විදියට ක්‍රියාත්මක වුණේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමතිස්සෙම බලයට ආවේ මේ සුළු පක්ෂත් එක්ක එකතු වෙලා සන්ධානයක් විදියට. එතකොට මේ දැන් මේ වර්තමානය වෙනකොට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පවතින දේශපාලන වාතාවරණය තුළ සුළුතර පක්ෂ බවට පත් වෙලා. අද වෙනකොට ලංකාවේ දේශපාලන බලය අයිති වෙලා තියෙන්නේ පොදු ජන එක්සත් පෙරමුණ. කියන්නේ පොදු ජන පෙරමුණ ඇතුළු පොදු ජන එක්සත් පෙරමුණ. පොදු ජන එක්සත් පෙරමුණ තමයි ලංකාවේ අද දේශපාලන බලය හිමි වෙලා තියෙන්නේ. එතකොට විපක්ෂය විදියට ඉන්නේ සමගි ජන බලවේගය. එතකොට මීට ඉස්සර ලංකාවේ පාලන බලය හිමි වෙලා තිබිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් එක්සත් ජාතික පක්ෂයවත් අද තැන නැහැ. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි වෙලා තියෙන්නේ අර මේ බෝනස් ශාසනයක් විතරයි. අර මේ ලැයිස්තුවේ ආසනයක් විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ආණ්ඩු පක්ෂයේ ඉන්නවා. නමුත් ආණ්ඩු පක්ෂයේ ඇතුලේ ඉන්න සුළු පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් සාමකාමී සමාජයක් ගොඩනැගීමට පදනම වැටීම. එතකොට වර්තමානයේ බොහෝ ජන සමාජ බහුසංස්කෘතික ජන සමාජ වේ. දැන් ලංකාව ගත්තත් ලංකාවත් එහෙමයි. ලංකාවෙත් ඉන්නවා මුස්ලිම් මිනිස්සු ඉන්නවා, සිංහල මිනිස්සු ඉන්නවා, දෙමළ මිනිස්සු ඉන්නවා, බර්ගර් මිනිස්සු ඉන්නවා, බෝරා මිනිස්සු ඉන්නවා, මැලේ මිනිස්සු ඉන්නවා. එතකොට දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී මේ සියලු පුරවැසියෝ පාලනයේ කොටස්කාරයෝ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ ක්‍රියාත්මක වෙන පහත් දැක්වෙන ලක්ෂණ සාමකාමී ජන සමාජයක් ගොඩනැගීමට හේතු වෙනවා. ඒ කියන්නේ දැන් මේ බහුසංස්කෘතික කියපුවාම මෙතන විවිධ ආගම් තියෙනවා, විවිධ මතවාද තියෙනවා, විවිධ දර්ශන තියෙනවා. එතකොට මේ කියන කණ්ඩායම් එකතු කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනගන්න නම් මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ. එකක් නීතියේ ආධිපත්‍යය පැවතීම. ඒ කියන්නේ නීතිය හොඳට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට අධිකරණයේ ස්වාධීනත්වය. අධිකරණය පක්ෂග්‍රාහී වෙන්න බෑ. අධිකරණයේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඕනේ.
නිදහස සමානාත්මතාවය හා සමාන අයිතිවාසිකම් හිමිවීම. එතකොට සෑම පුද්ගලයෙකුටම නිදහස තියෙන්න ඕනේ, සමාජය තුළ සමානාත්මතාවය තියෙන්න ඕනේ, සමාන අයිතිවාසිකම් හිමි වෙන්න ඕනේ. ඊළඟට බහුතර මතයට අනුව කටයුතු කිරීම. දැන් සමාජයක් ගත්තාම මේ සමාජය තුළ විවිධ මතවාදීන් ඉන්නවා. විවිධ මත පළ කරන මිනිස්සු ඉන්නවා. විවිධ අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. හැමෝම එක වගේ නෑ. ඉතින් සමාජයක් තුළ දැන් තමුන්ගේ මතය මොකක් වුණත් බහුතර මතයට අනුව කටයුතු කිරීම තුළ තමයි මේ සමාජය තුළ මේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සුළුතරයේ අදහස් වලට ගරු කරන්න ඕනේ. සමහර අය දැන් අපි කියමු දැන් මුස්ලිම් මිනිස්සෙක් යම් කිසි අදහසක් ඉදිරිපත් කළොත් සමහර විට මේක නොසලකා අරින්න පුළුවන්. මේ මිනිහා මේ කියන එක කිසි වැඩක් නැහැ හරි මොකක් හරි. සමහර විට ඒ අයගේ අදහස් වලත් යම් කිසි වැදගත්කමක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ සුළුතරයේ අදහස් වලටත් යම් කිසි ගරු කිරීමක් කරන්න ඕනේ. ඊළඟට සාකච්ඡා මගින් තීරණ වලට එළඹීම. මේක හොඳ මේ වැදගත් ලක්ෂණයක්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ක්‍රියාත්මක වෙනකොට තීරණ වලට එන්න ඕනේ සාකච්ඡා කරලා. සාකච්ඡාව තුළින් තමයි බහුතර මතයක් දැනගන්න පුළුවන්. ඊළඟට පුරවැසියන්ට තමන්ගේ අදහස් සාමකාමීව ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාවක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන්නේ. එතකොට පුරවැසියන්ට තම අදහස් සාමකාමීව ප්‍රකාශ කිරීම, සාකච්ඡා මගින් තීරණ වලට එළඹීම, බහුතර මතයට අනුව කටයුතු කිරීම මේක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය සාධක වෙනවා. එතකොට සමාජ සුබ සාධනය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ වර්ධනයත් එක්ක රාජ්‍ය සුබ සාධන ආයතනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට පුරවැසියන්ගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවයට දායක වෙන සමාජ සුබ සාධන කටයුතු ගැන විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වැදගත් ලක්ෂණයක්. දැන් ලංකාවේ ගත්තාම අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනය ලැබෙන නොමිලේ පොත්පත් ලැබෙනවා. එතකොට සෞඛ්‍ය ගත්තාම දැන් ලංකාවේ තමයි මම හිතන්නේ මේ ස්පිරිතාලයක රජයේ මේ ස්පිරිතාලයකට ගිහිල්ලා මේ නොමිලේ බෙහෙත් තේත් ලබා ගන්න පුළුවන්. ඊළාට නිවාස දැන් මෙහෙත් ක්‍රියාත්මක වෙන ඇත්තටම ලංකාවේ බහුතරයකට මේක භුක්ති විඳීමේ අවස්ථාව නොලැබුණත් ලංකාව රජය මගින් මේ නිවාස ලබා දෙනවා. ඊළඟට ප්‍රවාහනය රජයේ පොදු ප්‍රවාහන සේවා තමයි ලංකාවේ මේ වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. දැන් දුම්රිය සේවා රජයේ මගින් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට බස් සේවය ගත්තොත් පුද්ගලික බස් සේවාත් ක්‍රියාත්මක වෙනවා. රජයේ ප්‍රවාහන සේවාත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සමාජ ආරක්ෂණ ක්‍රම, දිලිඳු සහන වැඩසටහන්, වැඩිහිටියන් සඳහා රැකවරණ වැඩසටහන්. දැන් මේ වගේ ඒවා මේ ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙනවා මේ සමාජ සුබ සාධන වැඩපිළිවෙල. ඉතින් මේවා තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණ විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ සම්බන්ධව ගැටලු මොන හරි තියෙනවනම් ඔයගොල්ලෝ ඒවා සටහන් කරගෙන තියාගන්න. අපි අපිට මේ ඉස්කෝලේදී ආපහු හම්බ වෙන්න ලැබුණු දවසක අපි ඒවා සාකච්ඡා කරලා ඒ ගැටලු විසඳගමු. මීළඟට අපිට කරන්න මේ තියෙන්නේ අර බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම කියන දෙවනි ඒකකයේ සාකච්ඡා කරන්න. තවත් පාඩමකින් හමු වෙලා මේ බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම කියන එක අපි සාකච්ඡා කරමු. එතෙක්
ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.